now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුල් අවධාන පුවත් සිරස්තල. පවතින අධික වැසි තත්ත්වය තවදුරටත් පහත් බිම් රැසක් ජලයෙන් යට වේ. රත්නපුරේ සිදු වූ නායාමකින් තිදෙනෙකු අතුරුදන්. ඊයේ කොවිඩ් ආසාදිතයන් 3297ක් තවත් කොවිඩ් මරණ 42ක් සමග සමස්ත මරණ 1608 දක්වා ඉහළට. කොළඹට පැමිණෙන අය ආයතනවල සිටීදැයි සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක්. එම කාර්යාලවලට පැමිණ අදාළ පුද්ගලයින් එම ස්ථානයේ සිටීද ඔවුන් රාජකාරී සඳහා කැඳවා තිබේද යන්න පිළිබඳව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. මහමග දමාගිය මවකට ලැබුණු පිහිට. මන්යක් රැගෙන 5000 ගැනීමට ගිය හුංගම කාන්තාව අත්අඩංගුවට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන නිලධාරීන් අද නෞකාවට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දිනේ සිට නෞකාවේ කපිතාන්වරයා නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතවරයා අතරත් සිදු වූ විද්‍යුත් තැපෑල පණිවුඩ අධ්‍යයනය කර තොරතුරු ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පරීක්ෂණ සිදු කරනු ලබනවා. කොළඹ වරායට කිලෝමීටර 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී ගිනිගැනීමෙන් අනතුරුව මුහුදුබත් වෙමින් පවතින නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාවේ විශේෂ කිමිදුම් කණ්ඩායමක් විසින් ඊයේ නිරීක්ෂණය කළා. පොලිස් ස්ථානයේ ප්‍රචාරක අංශයයි ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනුතරටපත් වී ගිලෙමින් පවතින එම නෞකාවේ තිබී මුහුදට වැටී ඇති බහලුම් වල තිබූ රසායන ද්‍රව්‍ය ඇතුළු වෙනත් භාණ්ඩ වෙරළට ගොඩගසමින් තිබේ. මෙම භාණ්ඩ ඇල්ලීමෙන් වළකින්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින නෞකාව වෙත ගොස් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්වුවා. මෙම නැවේ කපිතාන්වරයා විසින් සිංගප්පූරුවේ නැව් සමාගම වෙතත් එවැගේම ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ආයතනයේ වෙතත් එවන ලද විද්‍යුත් තැපෑල පණිවිඩ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන අධ්‍යයනය කරමින් පවතිනවා. මීට අමතරව ඊයේ දින චීෆ් ඔෆිසර් එසේත් නැතිනම් නැවේ ප්‍රධාන නිලධාරී ලෙස හඳුන්වන තැනැත්තාගේ ප්‍රකාශය සටහන් කරා. චීෆ් ඔෆිසර් නැමැත්තා නැවෙහි කන්ටේනර් ප්ලෑන් එසේත් නැතිනම් බහලුම් සැලැස්ම භාරව කටයුතු කරන තැනැත්තා
රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනරය හෝ කන්ටේනර තිබූ ආකාරය ඒ වගේම අනිකුත් කන්ටේනර තිබූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කර ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අද දිනේදී ශ්‍රාස්ත්‍ර පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ නැව පරීක්ෂා කිරීමට යාමට නියමිත තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙළඳ නැව් ලේකම් කාර්යාලය සහ නෞකාව මුදා ගැනීමේ ජාත්‍යන්තර ආයතනයද නෞකාවේ තත්ත්වයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් පසුවන බවයි වාර්තා වන්නේ. දැනට මුහුදුබත් වෙමින් පවතින මෙම නෞකාවේ ගබඩා කර ඇතැයි පැවසෙන ටොන් 325ක් පමණ වන තෙල් සංචිතය කිසිදු පරිසර හානියකින් තොරව ඉවත් කරගන්නා ආකාරය පිළිබඳව අප ඒ පිළිබඳ විශේෂඥයෙක්ගෙන් විමසීමක් කළා. මේ නැව ගිරුණන් පස්සේ මෙම තෙල් ඉවත් කරගන්නේ කොහොමද? නැවේ තෙල් පතුලට ගියාම මේක දැන් සාමාන්‍යයෙන් මෙතන ගැඹුරු ස්ථානයක නොවෙන නිසා නැවේ යට තියෙන එන්ජින් රූමේ යට තියෙන තෙල් ස්ටෝරේජ් ටැංක් එකෙන් ඊළඟ දෙවෙනි ටැංකියට එන නල මාර්ගයේ තියෙන ඒ සම්බන්ධ කරගෙන පොම්පයක් මගින් පොම්ප කරලා තමයි ගන්න වෙන්නේ. නමුත් මේ පොම්ප කරලා ගැනීම කොයිතරම් දුරට සාර්ථක ඩීප් වෝටර් ඩයිවිං යන්න වෙනවා. අපි හිතනකොට තාක්ෂණයේ යොදාගත්තොත් බැරි නෑ. නමුත් ওই තෙල් ටික මේ නැව පතුලේ තිබුණොත් හදිස්සියෙම එළියට එන්න දින හැකියාව හරි අඩුයි. සංස්ථා දෙපාර්තමේන්තු හා පෞද්ගලික ආයතන අංශ ප්‍රධානීන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව සත්‍ය වශයෙන්ම එම සේවකයන් අදාළ සේවා ස්ථානවල සේවය කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර ඊයේ උදැසන පැය 3ක කාලය තුලදී රථවාහන 60235ක් කොළඹ නගරයට ඇතුළු වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කොළඹ නගරයට ඇතුළු වන රථවාහන මාර්ගබාධක 14කදී දැඩි පරීක්ෂාවට ලක් කිරීමට සහ එම රථවාහන සඳහා ස්ටිකර් ඇලවීම අද දිනය තුලත් සිදු කරනවා. මේ හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රධාන මාර්ග කිහිපයකදීම දිගු පෝලිම් දැකගත හැකි වුණා. ඊයේ දිනය තුළ බස්නාහිර පළාතට ඇතුළු වන රථවාහන 2369ක් සහ පුද්ගලයින් 4191ක් පරීක්ෂාවට ලක් වුණා. ඉන් පුද්ගලයින් 275 දෙනෙකු ආපසු හරවා යාවීමටද පියවර ගැනුණා. මේ අතර ඊයේ උදැසන පැය 3ක පමණ කාලයක් තුළදී රථවාහන 62235ක් කොළඹ නගරයට ඇතුළු වී ඇති අතර ඉන් වාහන 1673ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ අතර සංස්ථා දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතනාංශ ප්‍රධානීන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව සත්‍ය වශයෙන්ම සේවකින් අදාළ ආයතනවල සේවය කරන්නේද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා තිබෙනවා. කොළඹ නගරයට ඇතුළු වන වාහන පදවන පුද්ගලයින් ඒ වගේම වාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ විස්තර අදාළ මාර්ග බාධකවලදී අහඹු ලෙස ලබා ගැනීමක් සිදු කරනවා. එසේ සිදු කිරීමෙන් අනතුරුව එම කාර්යාලවලට පැමිණ අදාළ පුද්ගලයින් එම ස්ථානයේ සිටීද ඔවුන් රාජකාරී සඳහා කැඳවා තිබේද යන්න පිළිබඳව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සොයා අදත් ප්‍රදේශ රැසකදීම මෙහෙයුම් සිදු කෙරුණා. සිල්ලරදින් තහනම් සිල්ලර දෙන්න තිබ්බොත් හරිය වහනවා. සිල්ලරද? තොක දෙනවා නම් ඒ මනුස්සයා එනකොට මේ තොක දෙන්නෙත් මෙහෙමයි. ඔන්ලයින් පුළුවන් නම් ඔයාලා කරන්න. තොක දෙනවා නම් මේව අරගෙන කරන්න ලැහැත් වෙන්න එපා. මේ අතර හුංගම ග්‍රාම නිලධාරී කාර්යාලයට මන්නාපියක් රැගෙන 5000 දීමනාව ලබා ගැනීමට පැමිණි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීමට එරෙහිව මෙම කාන්තාවට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකදීම 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණා. මේ වෙනකොට අපි පවුල් එකක ලක්ෂ 4කට විතර දීමනාව ලබා දීම සිදු කරලා තියෙනවා. අපි මුල් වටේදී මේ නිශ්චිතව හඳුනාගත්ත පවුල් එකක සඳහා ලබා දීමට කටයුතු කරනවා වගේම ලැබිය යුතු විශේෂයෙන්ම ආදායම හිමි වෙච්ච කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඒකරාශී කරමින් පවතිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් නිශ්චිත තොරතුරු අපිට ලබා දීමෙන් පසුව අපිට පුළුවන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒක කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාවට වඩා වැඩි කාලයක් ගත වේවි. කොරෝනා වසංගතය හමුවේ රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන
සේවය ඇගීම වෙනුවෙන් හිරියාල මකුල්ලව ප්‍රදේශයේ ගොවීන් තිදෙනෙකු එක්ව සිය අස්වැන්න කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වෙත නොමිලේ බෙදා දෙනු ලැබුවා. ගොවීන් පැවසුවේ මෙම වසංගතය හමුවේ රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන සේවය ඇගීම වෙනුවෙන් කෘතගුණ සැලකීම සඳහා මාස කිහිපයක සිට වවන ලද අස්වැන්න මෙසේ පරිත්‍යාග කළ බවයි. මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1600 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 42ත් සමගයි. ඊයේ දිනේදීත් 3000 ඉක්මවා මෙරටින් ආසාදිතයින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 3264ක්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතින් 3297 දෙනාගෙන් 3264 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතින්. තවත් 33 දෙනෙකු විදේශගතව සිට දෙවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් අතරින් වාර්තා වුණා. ඉන් දෙදෙනෙකු විදේශිකින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ වාර්තා වූ ආසාදිතින්ගෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 648ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 630 දෙනෙකු වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 409ක්. අනුව අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 98534ක්. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 1,95,844 දෙනාගෙන් 1,62,397 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට රෝහල්ගතව සහ අතරමැදි මධ්‍යස්ථානගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 31139ක්. හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තලවකැලේ කටුකැලේ වතුයායේ COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ එකම පවුලේ 13 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඊට අමතරව තලවකැලේ නගරයෙන් 5 දෙනෙක්ද COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතින්ගේ ආශ්‍රිතයින්. අලව්ව පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කළ පුද්ගලයෙකු COVID-19 ආසාදිතව මිය යාමත් සමග එහි 5 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. ඉන් 2 දෙනෙකු ආසාදනය වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 45 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා එහි දෛනික කටයුතු පවත්වාගෙන යාමට පියවරගෙන තිබෙනවා. ඔක්සිජන් ලීටර් 10,000ක් ගබඩා කළ හැකි ටැංකි සහ ඔක්සිජන් සැපයුම් සේවා පද්ධතියක් COVID-19 ප්‍රතිකාර ලබා දෙන හෝමාගම මූලික රෝහලට අද බහර දෙනු ලැබුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 90ක වියදමින් සකස් කර ඇති මේ පද්ධතිය මගින් එකවර රෝගීන් 206 දෙනෙකුට ඔක්සිජන් ලබා දීමේ හැකියාව පවතිනවා. මීට සමගාමීව ඇඳන් 40ක්ද ලබා දීමටයි පියවර ගැනුණේ. දිවයිනේ සියලු රෝහල්වල පවත්වාගෙන යන සායනවලට පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන ඖෂධ තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීම අද සිට ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.සී. වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ සායනවලට ලබා දී ඇති ලිපිනයන් වල වෙනසක් ඇතනම් එම සායනවලට දුරකථන මාර්ගයෙන් අමතා නිවැරදි ලිපිනයන් ලබා දිය යුතු බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ ආසාදිත මරණ 42කින් 3ක් සිදු ඇත්තේ ඊයේ දිනේදී. සෙසු ආසාදිත මරණ පසුගිය මැයි 11 සිට ජුනි 2 දක්වා කාලය තුළ වාර්තා වී තිබුණා. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ වලින් 25ක් පිරිමි පුද්ගලයන් වන අතර සෙසු 17 දෙනා කාන්තාවන්. ඉන් 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවසේදී වන අතර තවත් 3 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. මේ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1608ක්. මේ අතර ජුනි මාසය අවසන් වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 25ක් බෙදා හැරීමේ ඇමරිකා එක්සත් ජනපද ගෝලීය වැඩසටහනේ පළමු වටය සඳහා ශ්‍රී ලංකාවද තෝරාගෙන තිබෙනවා. මේ අතර දැනට දෙවන මාත්‍රාව සඳහා හිඟවී ඇති ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීම සඳහාද ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. අමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්ධනයෙන් සැපීමේ ගෝලීය වැඩසටහනෙහි පළමු වටය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරටට එන්නත ලැබෙන ප්‍රමාණය වෙන්ම කුමන එන්නතක් ලැබෙනවාද යන්න මෙතෙක් තීරණය වේ නොමැති බවයි. කෙසේ වෙතත් දෙවන මාත්‍රාව සඳහා මේ වන විට හිඟව පවතින ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීම සඳහා ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පිරිසට ස්පුට්නික් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි. සායනික පරීක්ෂාවකින් අනතුරුව මේ පිළිබඳව තීරණයක් ගත යුතු බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම ලිපිය මගින් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵල ලේඛනගත කර ඉදිරි පියවර ගත යුතු බවයි. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ COVID-19 මර්ධනයෙන්ත් ලබා දීම අදත් ප්‍රදේශ කිහිපයකදීම සිදු කරනවා. මේ අතර රත්නපුර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ සේවකයන්ට කොවිඩ් මර්ධන එන්නත් කරණය ඊයේ සිදු කෙරුණා. එම අවස්ථාවේ අප කැමරාවේ සටහන් වූ දසුන් පෙළක් මේ
ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ප්‍රථම මාත්‍රාව 795 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්තයක් හැටියට 3,50,958 දෙනෙකුට මේ වන විට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබා දීලා තියෙනවා. සයිනෝෆාම් ප්‍රථම මාත්‍රාව ඊයේ දිනේදී 45,047 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ වගේම සමස්තයක් හැටියට 8,91,630 දෙනෙකුට සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා. ස්පුට්නික් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 2,283 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්ත පළමු මාත්‍රාව 64,986 දෙනෙකුට ලබා දීලා තියෙනවා. කොවිෂීල්ඩ් ඉතුරුව ඇති එන්නත් මාර්තාව පිළිබඳව මට මේ මොහොතේ තොග වාර්තා නැහැ. මේ මොහොතේ තියෙන්නේ ඉතා සුළු තොගයක් තමයි තවත් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මේ අත්‍යවශ්‍යම පුද්ගලයින්ට තෝරාගෙන යොදා ගැනීම තමයි මේ මොහොතේ කාලෝචිත වන්නේ. දෙවයිනේ නිර්තදිග කොටසෙහි දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග සිදු වූ නාය යාමකින් රත්නපුර ඇල්ලේ දේවාලය අසල ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. දිවයිනේ නිර්තදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්ව හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වඩා වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඊට අමතරව තියෙනවා දිවයිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායු ගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කිහිපය තුළ. ඊයේ සිට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනකළුවය සහ උරුවෙල් ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අපවාර්තාකරු පැවසුවා. මේ හේතුවෙන් ගම්පහ නාගරික බල ප්‍රදේශයේ අවට රත්මල් විට, කොස් ඕ විට, පහළගම ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. තවද මිනුවන්ගොඩ කොටකොඩ ප්‍රදේශයේ දඩුගම් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පහත් බිම් රැසක නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් කුරුණෑගල කොළඹ මාර්ගයේ ගමනාගමනයටද බාධා මතු වූ බවයි. මේ ඔයා ගාමනේ ලණු දෙකම ගලවගෙන අන්තිමට ලණු දෙකක් ගලවගෙන යාන කමේ ගලවගෙන ඕ. හරි. ආ අඩිය තියලම නගින්න. හරි. නැගිටින්න. ආව ඉන්නවා. අපි දෙන්න එකෙන්න කොහොමද? බඩු ටික ගන්නකොයි ඉතින් මොනවද ගන්න තියෙන්නේ? ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, කඩුවෙල සහ බීගම ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලීමට අප වාර්තාකරුවන් අද උදෑසන එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. බියගම නගරයේ ආසන්නයේ තමයි ඉන්නේ. මෙතනින් එහාට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් තියෙන. මම හිතන්නේ මේ ඉනකට වඩා ඉහළට ජල මට්ටම තියෙනවා. ඒ නිසා මම උපරිම සීමාවට ඇවිල්ලා මේ ප්‍රදේශයේ නිවාස කිහිපයකුත් ජලයෙන් යට වෙලා තියෙනවා. මේ රැකියා සඳහා යන මහත්මයෙක් තමයි මේ විදිහට යන්නේ. ඔබට පෙනෙනවා ඇති මේ මෝටර් රථයක් නිවස ඉදිරිපිට නතර කර තිබිච්ච ඒ රථයේ මේ ස්ථානයේම නතර වී තිබෙනවා. ඉතින් තවමත් වැසි ඇදහැලින් පවතිනවා. ජල මට්ටම තවමත් වැඩි වෙන ආකාරය තමයි අපට පෙනී යන්නේ බියගම හා අවට ප්‍රදේශවල. අපි මේ ගෙවල් යට වෙලා වෙලා මේ බඩු අදින ගමන් ඉන්නේ. අපිට දැන් යන්න තමයි ඉන්නේ මේ. අධික වර්ෂාව හේතුවෙන් ජායල පිටාර ගැලීමෙන් ජායල බෝධිරාජාරාම මාවත, හාරිස් පෙරේරා මාවත ඇතුළු ඒ අවට පවුල් 500ක් පමණ පීඩාවට පත්ව ඇති බව අපවාර්තාකරු පැවසුවා. කළුගඟ සහ හංගමුව ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. රත්නපුර නගරයේ දෙමළ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කළුගල් බැම්මක් සහිත පස් කණ්ඩියක් පෙරලීමෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වුණා. මේ අතර පවතින අධික වැසි හේතුවෙන් රත්නපුර ඇල්ල දේවාලය ආසන්නයේ අද අලුයම සිදු වූ නායාමකින් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොල්වත්ත කඩේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පස් කන්ද කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබුණා. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් කළුතරට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මීට අමතරව කොළඹ, ගාල්ල, කෑගල්ල සහ
රත්නපුර යන දිස්ත්‍රික්කවලට අවදානම් නිවේදනද නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. මේ අතර ගංගාවල ජල මට්ටමද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි පැය කිහිපය තුළ කැලණි ගංගාව පිටාර මට්ටමට ළඟාවීමේ හැකියාවක් පවතිනවා. මේ තත්ත්වය නිසා මේ පවතින සුළු ගං වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. නමුත් විශාල ගං වතුර තත්ත්වයකට පත්වීමක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඊට අමතරව ගිංගඟ ඩ්‍රෝනියේ ඉහළ ධාරා ප්‍රදේශවල යම් කුසුළු ගං වතුර තත්ත්වයක් ඉදිරි කාලය තුළ වර්ධනය වීමේ හැකියාව පවතිනවා. නමුත් විශාල තත්ත්වයකට වර්ධනය වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගංගා ඩ්‍රෝනිය ආසන්නව පහත් බිම් වල පදිංචි මහජනතාව ඉතා දැඩි සැලකිල්ලෙන් ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. මහා වැසි මැද මහමඟ දමා ගොස් සිටි අසරණ කාන්තාවක් පොලිසිය මැදිහත් වීමෙන් රෝහල්ගත කිරීමට පියවරගත් පුවතක් වාර්තා වුණේ මත්තේගොඩ ප්‍රදේශයෙන්. කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව සිටි ඇය 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. මේ හොරණ මහරගම මාර්ගයේ දීපංගොඩ ගුවන් පාලම යට ඒ රාත්‍රී දක්නට ලැබුණු ආකාරයයි. සංචරණ සීමා හේතුවෙන් ප්‍රදේශය කිසියම් පාළු ස්වභාවයක් ගත් අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගුවන් පාලම යටින් දිවෙන මාර්ගයේද සුළු වශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. මහමග දමා ගොස් සිටි අසරණ කාන්තාවක් මාර්ගයේ ජල පහර සමග ඔට්ටු වෙමින් සිටි ආකාරය ප්‍රදේශවාසීන් මත්තේගොඩ පොලිසියට දැනුම් දුන්නා. ඒ අනුව ඊයේ රාත්‍රියේම පොලිසිය එම ස්ථානයට පැමිණියා. බලන්න දැන් ලෙඩ ගානෙත් ඔය මට ලෙඩ ඇදලා මරණක් කවන්නකොට කාටවත් කරදරයක් නැතුව මැරෙන්නයි ඕනේ. ඔයාට මොකක්ද තියෙන අමාරුව? මට තිබුණේ පොඩි කාලේදී අවුරුද්දේදී. ඔව් මේක අල්ලක මාසෙක දාගන්න. මේ නෝන ගාන. හොඳට දාගන්න හරියට දාගන්න ඕක. ඔක නහය වැහෙන්න දාගන්න නහය වැහෙන්න. පොලිසිය පැවසුවේ තරමක රෝගී තත්වයෙන් පසු වූ ඇය මීට දින දෙකකට පෙර එම ස්ථානයට ගෙනවිද්දමා ඇති බවයි. අධික වර්ෂාවට තෙමි ඇය දැඩි පීඩාවට පත්ව සිටි ආකාරයත් දක්නට ලැබුණා. මොරටුවේද ගෙවල්? ඔව්. එතකොට දරුවෝ ඉන්නවද? මම අඳලා නැහැ මායි අයියලා දෙන්න මේ පාළුවේ යට මැරුණා. මේ මොන වෙලාවද? වතුරට හම්බුනේ. වතුරට හම්බුනේ. ඔව්. වයස කීයද අම්මගේ? ඔව්. දැන් 70 කරලා 70ක් වෙනවා. වහා මෙම ස්ථානයට 1990 ගිලන් රථ සේවයද කැඳවනු ලැබුවා. ඇය සුවසරිය ගිලන් රථයෙන් කොළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය ක්‍රියා කළේ. මාසෙක දාගන්න නගින්න මාසෙක දාගන්න. පැලියගොඩ නව මැනින් වෙළඳපොළට අදත් විශාල වශයෙන් එළවලු තොග ලැබී තිබුණා. කෙසේ වෙතත් එම එළවලු තොග මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් පැමිණීමේ අඩුවක් හේතුවෙන් එළවලු තොග රැසක් මේ වන විට ඉතිරිව ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. සංචරණ සීමා පැවතියද ඊයේ සහ අද දිනේ පෑලියගොඩ නව වෙළඳපොළ විවෘතව තැබීමට බලධාරීන් කටයුතු කළා. ඒ පාරිභෝගික ජනතාව වෙත එළවලු සහ පළතුරු බෙදා හැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ඊයේ දිනේ එළවලු තොග රැසක් ලැබී තිබුණද ඒවා රැගෙන ගිය වෙළඳුන්ට ජංගම රථවලින් නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමේ ගැටලු පැන නැග තිබුණා. ඒ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවත් සමග ඇති වූ ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් අදත් මැනින් වෙළඳපොළට එළවලු තොග රැසක් ලැබී තිබුණත් ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් මෙලෙස එළවලු තොග රැසක් ඉතිරිව තිබුණා. අද පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ වසා දැමීමෙන් පසු යලි විවෘත වන්නේ ලබන 8 වෙනිදා සහ 9 වෙනිදායි. මේ හේතුවෙන් වෙළඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට දිනේද එළවලු අලෙවි කර ගැනීම සඳහා පහසුකම් සපයා දෙන ලෙසයි. මේ මොහොත වන විට මැනින් වෙළඳපොලේ එළවලු විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබෙනවා. ඊට හේතුව තමයි අවට ප්‍රදේශ සියල්ලටම ගම් වතුර ගලලා ඒ වගේම මිනිසුන්ගේ ඊයේ ගෙනියපු එළවලු ඊයේ දිනේ පුරාටම වර්ෂාව තිබුණා. ඊයේ ගෙනියපු එළවලු සියල්ල ඉතුරු වෙලා වෙළඳ ගොඩක් බඩු වෙලා තියෙනවා. ඒ වුණාට මාකට් එකේ සම්පූර්ණ බඩු ඉතුරුයි. ඒවට අපිට මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කියලා මාකට් එක වාන්න කියලා. ඒතර වැව්වම් මේ බඩු වලට මොකද කරන්නේ අපි? ඒක නිසා මේ මාකට් එක අනිවාර්යයෙන්ම අපිට ඒට අරලා දෙන්න ඕන මාකට් එක. අද මැනින් මාකට් එකේ කෝටි 2ක විතර බඩු වෙලා තියෙනවා. එළවලු පළතුරු ආදී හැම දෙයක්ම. නමුත් වෙළෙන්දොත් නැහැ. ඊට පස්සේ මේ බඩු විශාල ප්‍රමාණයක් අද දවසේ ඉතුරු වෙනවා. මේක මේ ඉතුරු වෙන බඩු ටික උණ ගන්න අවස්ථාවක් හරි ගස්සලා දෙන්න. ඒක තමයි බලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අද සවස් වන විට ඇතිවන තත්ත්වය මත ඉදිරි පීවර ගන්නා බවයි.
අපි අද දවසේ පරිමේම සියලුම එළවලු පළතුරු අවසාන වෙනකම්ම මේ කටයුත්ත ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව තබන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසේ අපි වසා දෙමුවෙන් පසුව නැවත 8 වෙනිදාත් 9 වෙනිදාත් මේ ආකාරයටම විවෘතව තබන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක මම හිතන්නේ නෑ අතිරික්තයක් තියෙවි කියලා. යම්කිසි අතිරික්තයක් තිබුණොත් අපි බලනවා. එහෙම වුණොත් අද හවස 5 වෙනකොට අපි තීරණයක් ගන්නවා මොකද්ද ඒ එළවලු වලට පළතුරු වලට ඉතුරු වෙන ඒවාට මොකද්ද කරන්නේ කියලා. නිට්ටඹුව කලගෙඩිහෙන ප්‍රදේශයේ කුඹුරු යායක එරී තිබූ රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමකින් යුතු ස්කැවේටර් යන්ත්‍රයක් ගොඩට ගෙන බේරා දීමට යුද හමුදාව ක්‍රියා කළා. යුද හමුදා ඉංජිනේරු බලකායේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු මේ මෙහෙයීමට යුද ටැංකියක්ද යොදා ගැනුණා. රජයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ කලගෙඩිහෙන ප්‍රදේශයේ කුඹුරු යායක් අස්වැද්දීමට බිම් සකස් කිරීමේ කටයුතු ඉකුත් මැයි මාස 21 වෙනිදා ආරම්භ වුණා. එහෙත් එදින හදිසියේ දැහැළුණු දහරානිපාත වැසි මැද මේ ස්කැවේටර් යන්ත්‍රය ඉවත් කර ගැනීමට ගිය අවස්ථාවේ මෙසේ මඩේ එරී ගියා. එහි හිමිකරුවන් විවිධ ක්‍රම ඔස්සේ යන්ත්‍රය පිටතට ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූ තැනයි ගැටලුව පිළිබඳව යුද හමුදාවෙන් පිහිට පැතීමට තීරණය කර තිබෙන්නේ. ඒ අනුව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත ඉංජිනේරු බලකාය, සන්නාහ සන්නද්ධ බලකාය හා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යන අංශවල නිලධාරීන් යොදවා යන්ත්‍රය පිටතට ගැනීම ඊයේ සිදු කෙරුණා. අද තමයි අපිට දැනුනේ යුද හමුදාවෙන් සිවිල් වැසියන් වෙනුවෙන් කොපමණ සේවයක් කරනවද කියලා. මම හැම වෙලේම මගේ මේ කාර්යයේදී මම හඳා වැටලා හිටියේ. මම හැම වෙලේම කියන්නේ ස්තුතියි කියලා. නමුත් මම ඒ ස්තුතියි කියන වචනේ පැත්තක තියලා මම මේක පින් කියලා කියන්න ගත්තේ තවදුරටත් මම තව වතාවකුත් මම අනේක වාරයක් වශයෙන් යුද හමුදාපති සවෙන්ද සිල්වා නැත්තුමා මේ කරගෙන යන මෙහෙවර සිවිල් වැසියන් වෙනුවෙන් කරන මේ මෙහෙවර ගැන මම ස්තුති වගේම පින් කියලා එතුමාට කියා සිටිනවා. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගී වූ චන්දිමාල් ජයසිංහගේ ආන්දෝලනාත්මක උපන්දින සාදයට සහභාගී වූ කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු තවත් 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙරද එම සාදයට සහභාගී වූ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර ඇති අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 21ක්. ඒ පුතත් සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. හැටන් දිබුලපතන මවුන්ට් වර්නන් වතුයායේ එළවලු වගා කොටුවක සිදු කරගෙන ගිය නීති විරෝධී මත්පැන් චාවරමක් වටලා සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සමත් වුණා. සංචරණ සීමා පනවා ඇති මේ දිනවල මත්පැන් අලෙවිසල් වසා දැමීම හේතුවෙන් අධික මිලකට වතුකම්කරුවන්ට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති අතර සැකකරුවන් විසින් ළඟ තබාගෙන සිටි නීති විරෝධී මත්පැන් ස්ප්‍රේතු මිලිලීටර් 2400ක් සහ ගෝඩා ලීටර් 105ක් සමග උපකරණ රැසක්ද සුරාබදු නිලධාරීන් බහරයට ගැනුණා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයෙකු විසින් එහි රඳවා සිටින රැඳවියෙකුට ජංගම දුරකථන 2ක් ලබා දීමට රැඳවියාගේ බිරිඳකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ වන විට අදාළ ජේලර්වරයාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු විසින් ජංගම දුරකථන රැඳවියාට ලබා දීම සඳහා ලබාගෙන ඇති බව කියන මුදල රුපියල් 1,10,000ක්. මේ අතර කළුතර බන්ධනාගාරය තුළට විසි කරන ලද ජංගම දුරකථන 2ක් සිම්පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය කිහිපයක් අඩංගු පාර්සල් 2ක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. කාගිල් සහ යොනිලිව සමාගම්වල සහයෝගීතාවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම අවම කිරීම සඳහා නියම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා 9ක තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුළින් පරිසරයට සිදුවන බලපෑම වගකීම් සහගතව කළමනාකරණය කිරීමට යුනිලිව සමාගම දැඩි අවධානයක් යොමු කිරීමේ ප්‍රතිඵලයක් මතයි මෙලෙස ඒකාබද්ධ නියම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවරගෙන තිබෙන්නේ. එසමගින් ලයිව් ඇට් ට්‍රේල් තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.